පුතේ කාලානුරූපීව කියන එක දෙකට කඩලා මට ඇහෙන කියන පුතේ කවුරු හරි කාලයට අනුරූපීව. තේරුම නම් එහෙම තමයි. කාලානුරූපී කියන එක විසන්ධි කරලා කියන්නේ කාල අනුරූප කාල අනුරූපී කාලයට අනුව. කාල අනුරූපී කියන එක මොන සංධියද කියලා කියන්න. ඉක්ගාලා ඉස්සලා කිව්වා වගේ මම කියනකොට උත්තරේ කිව්වා වැරදි එහෙම කියන්නේ හරි උත්තරේ කියන්නේ. කාල අනුරූපී කාලානුරූපී මේක මනසින් ක්ෂණික වෙන්න ඕන. ගන්න බෑ. අද මේ පාඩුව YouTube එකට දාන හින්දා වැඩි කරන්න ඕනේ නැත්නම් මටත් ලැජ්ජයි. බලන් ඉන්න ඔය අනිත් අය එහෙම බලයි උන් වසන්ත සර්ගේ ගෝලියෝ ඈ සමාන දීර්ඝස්වර සංධිය. අපේ දරුවන්ට උත්තර කියන්න පුළුවන්. බැරි නෑ. කාල ල එතන තියෙන ස්වරය කියන්නේ අනුරූපී අයන්න. අයනු තියෙනවා. කාලානුරූපී වෙනකොට එතන තියෙන ස්වරය කියන්නේ අයනු කියන ස්වර දෙක වෙනුවට සමාන ස්වර දෙක වෙනුවට එයාගේම දීර්ඝය ඇවිල්ලා. කාලානුරූපී. ඒවා අපි හඳුන්වන්නේ ස්වරාදේශ සංධිය කියලා එහෙම නෙවෙයි. එහෙනම් සමාන දීර්ඝස්වර සංධිය. දීර්ඝස්වර සංධිය කියලා. අපේ දරුවෝ හොඳයි. බල හොඳයි. right. දැන් සිංහල භාෂාවේ පුතේ තව විශේෂත්වයක් තියෙනවා. ලෝකේ හැම භාෂාවකම ওই විශේෂත්වය තියෙනවද කියලා ඉතින් මම දන්නේ නැහැ. ලෝකේ භාෂා කොච්චර තියෙනවද? ඔය එකක් හැම එකක්ම අපි දන්නවය. ඒ තරම් බොරුවට ළමයි ඉස්සරහා වීරුව වෙන්න ඕනේ නැහැ නේ මම දන්නේ නැහැ. හැබැයි සිංහල භාෂාවේ තියෙන විශේෂත්වය මොකක්ද? කතා සහ ලියන කියන භාෂාව කොටස් දෙකකට බෙදෙනවා. ඒකට අපි කියනවා කතා කරන භාෂාවට මොන භාෂාවද කියලාද අපි කියන්නේ? කතික භාෂාව. කතික භාෂාව. ලියන භාෂාවට කියන්නේ ලිඛිත භාෂාව. අධික ත තයන්න මහ ප්‍රාණ ලිඛිත ක කයන මහ ප්‍රාණ. right. කතික සහ ලිඛිත කතා කරන සහ ලියන කියලා අපේ භාෂාව කොටස් දෙකකට බෙදෙනවා. මේ අනන්‍යතාව මේක ලෝකයේ අනිත් භාෂාවලට තියෙනවද නැද්ද හැම එකටම තියෙනවා කියලා මම දන්නේ නැහැ කියලා මම කිව්වනේ. හැබැයි අපිට මහා ආඩම්බරයක් මේක. කතා කරන භාෂාවට අනුව ලියන්නේ නැහැ. ලියන භාෂාවට අනුව කතා කරන්නේ නැහැ. දැන් මම මේ කරන්නේ කතා කරන භාෂාව කතික. හැබැයි මම මේක ඔබට සටහනක් හැටියට දුන්නොත් සටහනක් හැටියට දුන්නොත් මම දෙන්නේ මේ කතා කරන ශෛලියෙන්ද නැත්නම් ලේඛන කලාවෙන්ද දෙන්නේ? ලේඛන කලාව. උක්තාක්‍යාත පද සම්බන්ධ ආරක්ෂා කරලා ඒ වගේ නේද? ඒ ව්‍යාකරණ රීති ගැන හිතලා එහෙම තමයි අපි දෙන්නේ. එතකොට මේක අපේ අනන්‍යතාව. මේක බැරි අය කියනවා මේ මොන විකාරයක්. සමහරු කියනවා ගුණා තනකයි කිව්වහම ඒක කන්නේ තනකොළ තමයි. ඉතින් මොන නායන දැම්මත් මොකේ කියලා කියනවා. ඇස කන ඕ මිනිසා කියලා කිව්වහම එතන කන කියලා කියන්නේ අන්ධ කියන භාවයේ තමයි. ඉතින් මොන නායන දැම්මත් මොකද කියලා කියනවා. ළමයා කියලා ලිව්වහම මොන නායන දැම්මත් මොකද ළමයා කියන්නේ නොමේරු දරුවෙකුට කියන ඔහොම තර්ක කරන වල්වැද්දොත් ඉන්නවා. උන්ට කියන්න මට වෙන වචන නෑ පන්තිය නම් මම වෙන වචන පාවිච්චි කරනවා. ඉතින් එහෙම කියන එවුන් ඉන්නවා. හැබැයි මේක අපේ අභිමාන. ඊළඟට මම දැක්ක තවත් කතාවක් මේ මුහුණු පොතේ Facebook එකේ අද ඊයේ වගේ ඉතින් මේ ගෙදර ඉන්න එකේ පොඩ්ඩක් මම ඔය ඕකේ පොඩ්ඩක් එහෙට මෙහෙට මේ දවස්වල පොඩ්ඩක් බලනවා මොනවද මේ කියලා තියෙන්නේ කියලා. අර පියුමි හංසමාලී දුව එම රත්තරන් වචන එහෙම පාවිච්චි කරනෝනේ මේ දවස්වල නේද? හවුද? ඔව් සර් අම්මෝ. ඔව්. නාටාම්බියා උරුම් බැට්ටියක් වගේ ඔළුව තියෙන එක කිය. හැබැයි ඉතින් මොකා
පණු ගහලා බැලුවහමත් ඇතුලේ තියෙන්නේ ගඳ ගහන ජරා ගොඩක්. කවුරුත් සුන්දරයි, පිවිතුරුයි, සුවඳවත් එහෙම කියන්න බෑ. මිනිස්සුන්ට අපහාස උපහාස කරන්න හොඳ නෑ. අනිත් එක සීනීව යමක් වුණා කියලා පුතා ඒක එතනින් ඉවර වෙන්න ඕන. ඒක දිගින් දිගටම වෛරය අරන් යනවා නම් ඒක හරියම අශෝභනයි. මේ අපේ වෛරය කියන එක හරි නරක දෙයක්. ඒක හොඳ නෑ. ඒ හින්දා මම මේ උගන්වනකොට මම ඔයාලට ඕවා කියලා දෙන්නේ කට කහනවත් නෙවෙයි. අපේ ජීවිත හදා ගන්න ඕන. පුළුවන් තරම් වැරදි වලින් මිදලා ඉන්න ඕන. වෛර කරන්න හොඳ නෑ. මොනවා හරි දෙයක් වුණා කියලා ඒකම පසුපස හඹා යමින් ඒකම මුල් කරගෙන හොඳ නෑ. සමහරු ඉන්නවා උදේ නැගිට වෙලේ ඉඳන් රෑ නිින්දට යනකම් වෛරයමයි. මේ මිනිසුන්ගේ මුහුණු හැම බොහොම ඉක්මනට විනාශ වෙලා යනවා, කැත වෙලා යනවා. මේ තරහක් එනකොට වෙන්නේ මෙන්න මේ විශේෂයෙන්ම මේ හැමේ සියුම් නහර මේවා විනාශ වෙනවා. ඒ විනාශ වුණාම මුහුණ අවලක්ෂණ වෙනවා. එතකොට ගෙදෙට්ට ගේන ওই පිපිඤ්ඤා කැලේ S2 ඇතුලේ තියාගෙන වටේට ප්ලාස්ටර් ගහගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. පැහැදිලි. එහෙනම් hina වෙලා සන්තෝෂෙන් ඉන්න. උදේ නැගින්නකොටම hina වෙලා සතුටින් ඉන්න ඕන. පැහැදිලි. උදේ ගෙදර ඉන්න අය කමන්නේ එනකොට නිකන් රවාගෙන ඉන්නේ නැතුව නිකන් මූණ දැක්කම නිකන් පියකරු වචනයක් කියලා ආදරයක් හිතට දෙන්න ඕන. එතකොට තමයි මේ ගෙදර ලස්සනක් තියෙන්නේ. පින්වන්තකමක් තියෙන්නේ. ජෝති හතුරෙක් වගේ බලන්න එපා අම්මා දිහා තාත්තා දිහා. දෙමව්පියෝ එහෙම දරුවෝ දිහා බලන්න හොඳ නැහැ. දැන් ඔය අපේ සමහර අපි දැකලා තියෙනවා මේ අසල්වාසී ගෙවල් වල අර ඉදලා අතුගාගෙන යනවා වැට අද්දරට අර පැත්තෙන් උන්ද කෙනෙක් මෙහෙට එනවා දෙන්න එකතු වෙනවා අප්පට දිලිගජ පැයක් එකහමාරක් සුහද සාකච්ඡා. ගෙදර මිනිස්සුත් එක්ක අංශු මාත්‍රික කතාවක් නැහැ එහෙම ඉන්නවා. අපි සමාජයේ ඔය වගේ දේවල් දැකලා තියෙනවා. එහෙම හොඳ නැහැ. එහෙම හොඳ නැහැ. අපි hina වෙලා සන්තෝෂෙන් ඉන්න ඕනේ. සමහර ගෙවල් වල එකම හඬයි. hina හඬයි. ඇයි? දරුවන්ගේ දරුවෝ ඔක්කොම එකතු වෙලා එකට කකා තේක බිබි රූපවාහිනිය බලාගෙන ලස්සනයි. එමින්ට ඕනේ එමින්ට ඕනේ නේද? මම කියනවා ඔබ අනුමත කරනවද දන්නේ නැහැ. එහෙම එමින්ට ඕන හොඳද නරකද? හොඳයි සර්. එමින්ට ඕන. එමින්ට ඕන. අම්මට විහිළුවක් කළා දරුවෝ hina වෙනවා. තාත්තට විහිළුවක් කළා දරුවෝ hina වෙනවා. ඒක ලස්සනයි. එමින්ට ජාති ජම්මක් හතුරෙක් වගේ බලන්න එපා. එහෙම ඉන්න එපා. ඉතින් මම මොකද්ද කියන්න ලැහැස්තුනේ අපිට තියෙනවා ලියන්ට සහ කතා කරන්නට කියලා පැති දෙකක්. ලියන එකට අපි කියන්නේ ලිඛිත, කතා කරන ඒවාට අපි කියන්නේ කතික. කතික සහ ලිඛිත. මේක සිංහල භාෂාවේ අනන්‍යතාවක් එකක්. අනිත් එක මම කියමින් හිටපු එක අමතක වුණා, උනායි මතක් වුණා. මේ දවස්වල පොඩ්ඩක් විවේක තියෙන හින්දා මම ඔය ඇබ්බැහි වෙච්ච චරිතයක් නෙවෙයි මොහොන පොතේ මෙහෙම පෙරලගෙන යනකොට එක දැනක තිබුණා පළමු වසරේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ වැඩපිළිවෙලක් මේ රටේ ආරම්භ කරන්න යනවා කියලා තිබුණා. මේ දරුවෝ දකින්න ඇති. ඒකට ගොඩාක් කට්ටිය අදහස් පළ කරලා තිබ්බින්ද මම ඒ අදහස් දැනුවා. ඒ අදහස් තුලක් තිබ්බේ මෙහෙම. දේශපාලනයක් එතන තිබ්බේ. ඉතාම වැදගත් දෙයක් කියලා තමයි හුඟ අය ඒකට දාලා තිබ්බේ. ඔය සිංහල භාෂාවෙන් ඉගෙන ගන්නට ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඉගෙන ගන්නට අවශ්‍ය කරන පසුබිම අපේ රටේ ඇති කරපු මිනිසයා කියන්නේ. භාෂාව රාජ්‍ය භාෂාව කියලා කවුද කියලා කියන්නේ? ඊටස ලක්ෂපතියකට එහෙම කිට්ටුවටවත් යන්න එපා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කියලා කවුද කියන්නේ අපේ රටේ? බණ්ඩාරනායක SWRD බණ්ඩාරනායක මහත්තයා. කට කියන හැමෝටම ඇහෙන කියන්නේ මොකද්ද? SWRD බණ්ඩාරනායක මහත්තයා වර්තමාන චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පියා. ඒ SWRD බණ්ඩාරනායක මහත්තයා සිංහල භාෂාව රජබස කරන්න ඉස්සලා රාජ්‍ය භාෂාව කරන්න ඉස්සලා රාජ්‍ය භාෂාව තත් භව ක්‍රමයෙන් නම් රජබස. රාජ්‍ය භාෂාව කරන්න ඉස්සලා අපේ රටේ පුතේ තිබ්බේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඉගෙන ගන්න. මිෂනරි පාසල් ඒ වගේ දීපයි කතන්ද ගොඩක් තියෙනවා.
ගම්තුලාවල හිටපු කොල්ලන්ට කෙල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා විශ්වවිද්‍යාලයට ගියා උන් මේ රටේ පරිපාලන ශාස්ත්‍රයට ගියා ඒ වගේ අපේ අයට වරමක් ලැබුණා ඉංග්‍රීසි භාෂාව පළමු වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍ය භාෂාවනේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න පටන් ගත්තොත් පළමු වසරේ සිට එහි ඵලය එහි ප්‍රතිඵලය වැඩියෙන් ලැබෙන්නේ නාගරික පන්තියේ දරුවන්ටද නැත්නම් ගමේ ගොඩේ අහිංසක දුප්පත් අසරණ අම්මලාගේ තාත්තලාගේ දරුවන්ට දැන් කියන්නේ නාගරික පන්තියේ අයට මොකද එයාලට ඉංග්‍රීසි භාෂාව කියන කාරණාවට පොඩි සම්බන්ධතාවක් තියෙනවා ඒ එයාලට සල්ලි තියෙනවා මුලින් ඉඳන් මේ පැත්තේ ගමේ ගොඩේ අහිංසක අම්මෙක් තාත්තෙක් උලත් හපයක් කාලා ඈ කහට කෝප්පයක් බීලා ඒ ඉන්න මේ ගඩා ගෙඩියක් කඩාගෙන කාලා ඉන්න මිනිස්සුන්ට මොන ඉංග්‍රීසි පළමු වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වීම කියන කාරණාවෙදී මම දැක්ක අර Facebook එකේ සමහරව කියලා තියෙනවා බණ්ඩාරනායක මහතා කියලා තිබෙන්නේ නැහැ. උන්ගේ පරම්පරාවට ඇති කරපු ඒ ක්‍රමය ඒ කියන්නේ එයාගේ දරුවෝ පිටරට ඉගෙන ගත්තා කියලා වෛරෙන් එහෙම කියලා. මේක හොඳ දෙයක්. මේක හොඳ දෙයක්. හොඳ දෙයක්. ජාත්‍යන්තරයට යන්න මේක තමයි හොඳ. ඒ කියා න කතන්දර. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. ජාත්‍යන්තරයට යන්න දැනුම ලබා ගන්නට ඒක වෙනම කතන්දරයක්. ඒක එහෙමයි කියලා අපේ සිංහල භාෂාව නපුරු සර්පයෙක් වගේ ආගල දාන එකට ඔබ නෑ අපි මේ සිංහල භාෂාව රැකින්න ඕනේ. මොකද මේක සුන්දර භාෂාවක්. මේ ලෝකයේ තිබෙන ලස්සන වටිනා භාෂා ගණනය තුල සිංහල භාෂාව 10 වෙනි තැන ඉන්නවා. ඕම් අපිට ලැබිලා තියෙන භාෂාව තුල ඒ අනන්‍යතාව තියෙනවා. ඊට අමතරව අනිත් දේවල් තුලින් අපි ඉන්නේ කොතනද කියලා දන්නවනේ නේද? අපි ඉන්නේ අන්තිම අස්රණ අඩියක. හැබැයි සිංහල භාෂාව තුලින් අපි බොහොම විද්‍යාග්‍රාහී පිරිසක් ලෝකේ. මේ භාෂාව හරි ලස්සනයි. මම එකක් විතරක් කියන්නම්කෝ. මේ ඉංග්‍රීසි මුල් අකුර. ඉරක් මෙහෙම ගැහුවා. ආයේ මේ පැත්තට ඉරක් ගැහුවා. මේ දෙක නිකන් ඈත් වෙයි හෝ ලං වෙයි කියලා බයිට වගේ මේ පැත්තට ඉඳන්. දැන් මේ මොකද්ද ඉංග්‍රීසි ඕඩියේ? ඒ පළවෙනි අකුර. මේ සිංහල. එහෙම ඉරි වලින් පුළුවන්. මෙහෙම බෝලෙකුත් එක්ක මෙහෙම ආවා. ආයේ මෙහෙම රවුමක් ගියා. ඈ මේ වගේ ඉරි නෙවෙයි ඈ. මේ ඉරි කැලි තුනක් මේ තියෙන්නේ. මේ බලන්න මෙහෙම ආවා මෙහෙම ආවා රවුම්. මෙහෙම ආවා. ආයේ පල්ලෙහාට ගියා. ආයේ මෙතෙන්ට ආවා. ඒකල මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම වුණා. බලන්නකෝ මෙයා කොච්චර මහන්සි වෙන්න ඕනද ලියන්න කියලා. එහෙම නේද? එදා මේ සිංහල භාෂාවේ අකුරක් නෑද? වචනයක හඬක් නෑද? මට නම් තියෙන්නේ ඒකේ මහා මිහිරියාව. මහා සුවඳ. මේ සුවඳ අපේ අනන්‍යතාව. මේක රැක ගන්න. ඒ නිසා සිංහල භාෂාවේ ඔය කතික සහ ලිඛිත කියලා පැති දෙකක් තියෙනවා. භාෂාවට ඇලුම් කරන ඇත්තෝ ඒ අනන්‍යතාව එලෙසම පවත්වාගෙන යාමට ප්‍රිය කරනවා. කතා කරනකොට අපි ඒ භාෂාවෙන් කතා කරමු, ලියනකොට අපි ලියන භාෂාවෙන් ඒ කාර්යය කරමු. හැබැයි මේකට අකුල් හෙලන හෝ මේ කාර්ය කරන්න බැරි අය හෝ කියනවා නෑ අපි කතා කරන භාෂාවෙන්ම ලියමු. කතා කරන විදිහටම ලියමු. කතා කරන විදිහටම ලියමු කියන කාර්ය තුල ඒ අදහස තුල නූතන විද්‍යුත් මාධ්‍ය රැඳිලා ඉන්නවා. නූතන විද්‍යුත් මාධ්‍ය අපි කතා කරන විදිහටම ලියමු. මේ කතා කරන විදිහටම අපි මාධ්‍ය තුල අදහස් පළ කරමු. ප්‍රවෘත්ති කියමු. නිවේදන ඉදිරිපත් කරමු කියන තැන ඉන්නවා. මේක අද දැවැන්ත භාෂාත්මක වශයෙන් අර්බුදයක්. ඔය අර්බුදයට තමයි අපි මේ කතා කරන්නට නැත්නම් එන්ට යන්නේ. එන්ට එහෙනම් මෙතෙන් ඊළඟ තරුව දාලා. තුන්වෙනි තරුව. සර් මේ අර කාලානුරූපීව වෙනස් නොවුන හොත් කියන තැන ඉඳන් දුන්නේ නැහැ. කාලානුරූපීව වෙනස් නොවන හොත් ඒ මල භාෂාවක් බවට පත් වේ. කාලානුරූපීව වෙනස් නොවුන හොත් එය මල භාෂාවක් බවට පත් වේ. මල කියන්නේ මේ මරුණු
ඊළඟ මම දෙන්න යන සටහන ටිකක් දිගු වෙයි කමක් නැහැ. ඊළඟ තරුව සිංහල භාෂාව කතික සහ ලිඛිත. කයන්න මහ ප්‍රාණ ලිඛිත කෙනකොට කයන්න මහ ප්‍රාණ. සිංහල භාෂාව කතික සහ ලිඛිත කතා කරන ලියන. වශයෙන් දෙකොටසකට බෙදෙයි. කතික සහ ලිඛිත වශයෙන් දෙකොටසකට බෙදෙයි. මෙය හෙළ බසෙහි හෙළ කියනකොට ලයන්න මහ ප්‍රාණ. බසෙහි කියනකොට සයන්න දන්තය. මෙය හෙළ බසෙහි අනන්‍යතාවකි. මේක අපේ අනන්‍යතාවක්. අනන්‍යතාවකි. මේ නිසාම ලොව ඇති භාෂා ගණනය තුල ලොව ඇති භාෂා බොහෝ තියෙනවා. දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ප්‍රධාන භාෂා 14ක් තියෙනවා. ඊට අමතරව භාෂා 700 ගාණක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. මේ අනුව ඉන්දියාවේ විතරක්. මේ අනුව ලොව ඇති භාෂා අතර සිංහල භාෂාවේ සුවිශේෂතා මත අනන්‍යතා මත ඇගයුම්ශීලී භාෂා 10 අතරද ඇගයුම්ශීලී භාෂා 10 අතරද ඇගයුම්ශීලී භාෂා 10 අතරද සිංහල භාෂාවද අයත්ය. සිංහල භාෂාවද අයත්ය. කිසියම් භාෂාවක් නිර්මාණය වන්නේ පිළිගත් නීති රීති සම්මුතීන් අනුවය. පිළිගත් නීති රීති සම්මුතීන් අනුවය. ඒ අනුව නා න එන පිළිවෙලින් මම මෙහෙම ගත්තා. නා න ලා ල ඉස්සරහට ලියාගෙන යන්න. සා ස ස නන නා න ලා ල සා ස ස ප්‍රාණ සහ මහ ප්‍රාණ. අල්ප ප්‍රාණ කියලා ලිව්වට උච්චාරණය වෙනවා අල්ප ප්‍රාණ කියලා. අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ. මහ ප්‍රාණ කොට මහා ප්‍රාණ කියලා අල්ප ප්‍රාණ සහ මහා ප්‍රාණ. අක්ෂර පද සම්බන්ධ රීති
වැනි දෑ මුල් කොටගෙන වැනි දෑ මුල් කොටගෙන වැනි දෑ මුල් කොටගෙන ඇතමෙක් ඇතමෙක් කියන්නේ නිත්‍ය බහුවචන පදයක් ඈ ඇතමෙක් මේවා ගැටලුසේ සලකා මේවා ගැටලු සේ සලකා ගැටලු කියනකොට ඔබගේ පෑන තැනකදී පොඩ්ඩක් සලිත වෙන්න ඇති මොකක්ද මොන වචනයකට ගිහිල්ලාද ගැටලු කියලා ලියාගෙන යනකොට ඔබගේ අත වෙවුලන්ට ඇති කිසියම් තැනකදී හිත පොඩ්ඩක් සැලෙන්න ඇති මොන වචනයක ගැනද හිත මොන ගැන හිතලා ලයන්න ඒක ගැටලු කියනකොට ලියන්නේ දන්තජ ලයන්නට පාපින්න ගැටලු දන්තජ ලයන්න කියන්නේ සිංහල කියලා ලියනකොට අපි දාන්නේ රයිට් එයාට පාපින්න රයිට් ඒවා ගැටලුසේ සලකා කතික භාෂාවෙන්ම ලිවීම කතික භාෂාවෙන්ම මයන්න ඇති නිපාතයක් ලිවීම කතික භාෂාවෙන්ම ලිවීම යෝග්‍යයයි කියති යෝග්‍යයයි කියති මේ විසංවාදය තුල මේ විසංවාදය තුල තුල කිව්වහම මොන ලයන්නද මේ දූල පුතාලා දැන් හුඟා වරදින වචන මම ඔය අල්ලාල්ල කියන්නේ අකුරු මූර්ධජ ලයන්න සිංහල කෙනෙකුට දාන ලයන්න එහෙම නෙවෙයි ඈ මේ විසංවාදය තුල හුදෙක් විද්‍යුත් මාධ්‍ය හුදෙක් විද්‍යුත් මාධ්‍ය ලිඛිත බස පසෙකලා කතික බසට ප්‍රමුඛතාව දෙමින් ලිඛිත බස පසෙකලා පැත්තකට දාලා ලිඛිත බස පසෙකලා කතික බසට ප්‍රමුඛත්වය දෙමින් කතික බසට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියා කරනු බහුලව දක්නට ලැබේ. ඔය විද්‍යුත් මාධ්‍යයන් තුල ඔය ආර්ය ඔය කටයුත්ත දකින්න ලැබෙනවා. සුලභව දකින්න ලැබෙනවා. දැන් ප්‍රවෘත්තියක් එහෙම බලනකොට මේ ප්‍රවෘත්ති තුල විද්‍යුත් මාධ්‍යයේ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාව බොහෝ දුරට ඉදිරිපත් කරන්නේ එයාලට කියලා දෙන්න තමයි බලාගෙන කියන්න ඕනේ. ලියන භාෂාව වෙනුවට එයාලා කතා කරන භාෂාවෙන් තමයි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ. ඊළඟට ওই නිවේදක නිවේදිකාවන් ඇවිල්ලා කරුණු කාරණා ඉදිරිපත් කරනකොට වුන් කතා කරන ඒ ශෛලිය ගත්තාම මන්දා ටිකක් හරි අප්පිය හිතේ. නේද? දැන් වෙලාවකට අපි කාන්සිය වෙහෙස නිවාරණය කරගන්න කියලා ඔය රූපවාහිනියේ channel මාරු කර කර මෙහෙම එනකොට සමහර නිවේදිකාවන් නිවේදිකාවෝ මෙතන විශේෂයෙන්ම නිවේදිකාවන්ගේ දුර්වලතාව මම දකින්නේ. ඉතින් මේ අර කචපච හඬත් එක්ක ඒවා සිංහලත් නෙවෙයි ඉංග්‍රීසිත් නෙවෙයි. ඔකට ජයලාල් රෝහණ කියලා මහත්තයෙක් හිටියා. එයා මැරුණා.
අර ටෙලිවිෂන් ඉස්කෝලේට එහෙම ඇවිල්ලා හරි ලස්සනට අදහස් පළ කරපු කෙනෙක්. එයා එකට නමක් ඇතුල් කළා. සිංග්ලිෂ්. සිංහලයි ඉංග්‍රීසි දෙක මුසුයි. සිංග්ලිෂ්. එහෙම එකක් තමයි අද අපේ තියෙන්නේ. ඒක අමුතු එකක්. සිංහලයි ඉංග්‍රීසි මුසුයි. එතකොට මේ ආදර්ශය එච්චර හොඳ නැහැ. ඇයි ආදර්ශය හොඳ නැහැ කියලා කියන්නේ? මට කියන්න පුංචි ළමයින්ගේ මනස ගැන මම මේ අහන්නේ ඒ වේලිච්ච කෝටුවක් හා බඳුයිද අමු කෝටුවක් හා බඳුයිද? ඉරට්ටක් ගැන හිතන්නකෝ. අමු කෝටුවක්. අමු කෝටුවක් වගේ. මෙහෙම නමන්න පුළුවන්. පැහැදිලි. දැන් අපේ මනස් එහෙම නමන්න බෑ. අපේ දිහා බැලුවට මොන්න සෙල්ලම් දැම්මත් අපේ හිත අපේ භාෂාවට එහෙමයි, ආගමට එහෙමයි, දේශපාලනයේ එහෙමයි. ඒ වගේ අපේ ඒවා තියෙනවා. අපි ඒවා අල්ලගෙන අපේ පොඩි ළමයි ඕන පැත්තට අඹරන්න පුළුවන්. මේ රටේ වැදගත්ම ශාස්ත්‍රීය හරවත් ජීවිතවලට වැදගත්ම වැඩසටහන් යන ওই විද්‍යුත් මාධ්‍ය තුල ළමයි අදින ඉන්න මොහොතේද නින්දට ගිය මොහොතේද? නින්දට යනවා. නින්දට ගියා. ළමයි අවදියෙන් ඉන්න වෙලාවේදී ඒ ළමයි ටික ග්‍රහණය කරගන්නට උතුම විදිහේ වැඩසටහන් ටිකක් බලන්න ඔය නේද? එක නම් දාලා ඉවර වෙලා ඒ වැඩසටහන් මෙහෙවනවා. කුඩා ළමයි ඒවට කාටුන් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. දැන් කාටුන් එකක් දාලා දුන්නා නම් ළමයෙක් සාමාන්‍යයෙන් නොකා නොබී දවසක් හරි එහෙම තියලා තියන්න පුළුවන්. එතකොට ඒවට ඔබලා තියෙන භාෂා රටාව ගත්තාම ඒ ළමයා හිතනවා මේක තමයි අපේ භාෂාව. ළමයා ඊට පස්සේ ඒ භාෂාවටම ඇබ්බැහි වුණාම එයා කතා කරන බස්වහරත් එහෙමයි. ඒක හරි ප්‍රශ්නයක්. දැන් අපි චූටි කාලේ මොන හරි අවස්ථාවකදී අම්මට ඔයා කියලා හැම කිව්වනම් පොල් පිටක් ගන්න ගේ වටේ පන්නයි කරි ගන්න. අම්මට අම්මා කියන්න ඕන. තාත්තට තාත්තා කියන්න ඕන. හැබැයි ඔය විද්‍යුත් මාධ්‍යයන් තුලින් ඔයා මෙයා මේ අම්මා ඉස්සරහා තාත්තට කියනවා. ඔයා දන්නේ නැහැ මෙයාගේ වැඩ. කොහොම කියන්නේ? දැන් ඕක අපේ සමාජයට බද්ධ වුණාම අපේ තියෙනවනේ මේ සංස්කෘතියක් තිබ්බා සහ තියෙනවනේ පුතා. නෑ කියන්න බෑනේ. අපේ සංස්කෘතිය හොඳකම හින්දා තමයි අපේ රටේ තාමත් මේ කියන්නා වූ අපේ කාන්තා පාර්ශ්වයේම ගෞරවනීය විදිහට ඇඳුමකින් පැළඳුමකින් සැරසිලා යන්නේ. බලන්නකො වැඩට යන අය සාරියක් ඇඳලා. ඒකේ පොඩි සංවරයක් තියෙනවා. පිටරට කාන්තාව වගේ නෙවෙයි. එයාලා වැඩට යනකොට එයාලා මුළු ඇඟම හිර වෙන ආකාරයේ ඔය ඇඳුමක් ඇඳීම නෑනේ අපේ අය සාරියක් ඇඳ හරි ලස්සනයි. අපිට කියන්න පුළුවන් බලපෑ හැටියෙම මෙයා රාජ්‍ය සේවයට සම්බන්ධ ගෞරවාන්විත කෙනෙක්. අපිට එහෙම හැඟෙනවා. එතකොට අර චූටි දරුවන්ට අර අපේ සංස්කෘතියේ නැසන වැඩක් ඔය හරහා වෙන්නේ නැද්ද කියලා විතරක් මට කියන්න. ඔය වැඩ පිළිවෙලත් එක්ක විද්‍යුත් මාධ්‍ය ඔය දෙන භාෂාවත් එක්ක අපේ කුඩා ළමුන්ගේ මනස් නිකන් වෙනස් කරන වැඩ පිළිවෙලක් ඕකේ දුවන්නේ නැද්ද කියලා විතරක් කියන්න. ළමා මනස් ඒ තුලින් දූෂ්‍ය වෙන්නේ නැද්ද? වෙනවා. කියන්න ගොඩක් වෙලා කියන්නේ අපරාධ කාලේ. දූෂ්‍ය වෙනවා. ළමයා අපේ භාෂාවෙන් ඈත් වෙනවා. අපේ සංස්කෘතියෙන් සભ્યත්වයෙන් ඈත් වෙනවා. පැහැදිලි? ඒක ප්‍රශ්නයක්. අපේ අනන්‍යතාවට ප්‍රශ්නයක්. ඒක විද්‍යුත් මාධ්‍ය විසින් කරන මහා සාපරාධී ක්‍රියාවක්. වැදූ මව්පියන් ඝාතනය කරනවා වගේ. ඒක පංචානන්තරේ කර්මයට අයිති එකක් කියලා මම දන්නවා. මේ බස නැසීම හරියට ඒ වගේ දෙයක් කියලා මට හිතෙනවා. අම්මා තාත්තා නසනවා වගේ පාප කර්මයක්. භාෂාවට වින කිරීම. අපි මේක දකින්න ඕනේ විදිහට. මේක ලියමු ඊළඟ තරුව. කුඩා දරුවන්ගේ මනස් නොමේරු බැවින්. කුඩා දරුවන්ගේ මනස් නොමේරු බැවින්.
අමු කෝටුවක් හා බඳුය. අමු කෝටුවක් හා බඳුය. එය ඕනෑම දිසාවකට රිසිසී. එය ඕනෑම දිසාවකට රිසිසී. එය ඕනෑම දිසාවකට රිසිසී. නැමිය හැකිය. නමන්ට පුළුවන්. නූතන විද්‍යුත් මාධ්‍ය හුදෙක්. නූතන විද්‍යුත් මාධ්‍ය හුදෙක්. ළමා කැල දැහැගන්නට. ළමා කැල දැහැගන්නට. පුතේ මට කියන්නේ කැල කියනකොට මොන ලයන්නද ඔයා දැම්මේ? දන්තජ. කොහොම හොඳයි. රළ මුල් කැල ඔය වගේ ලයන්නෙන් ඉවර වෙන සමූහාර්ථ වාචී පද දිනවා. කැල කියනකොට විතරයි දන්තජ ලයන් අනිත් හැම තැනකදීම මූර්ධජල එන්න ඕන නේද? මං කියලා දීලා තියෙනවා. රයිට්. ළමා කැල දැහැ ගැනීමට වෙහෙසෙයි. වෙහෙසෙයි. එහි මූලික කාර්යභාරය කරනුයේ. මූලික කාර්යභාරය කායන්න හල් රයන්න යයන්න යන්සේම දාන්න එපා. රයන්නත් එක්ක යන්ස සම්බන්ධ කරන්නේ එහි මූලික කාර්යභාරය කරනුයේ. නිවේදක නිවේදිකාවෝ ය. නිවේදක නිවේදිකාවෝ ය. දුරාත් නැත අතීතයේ. අතීතයේ බොහෝ දුරට ගියේ නෑනේ. අතීතයේ අතීතයේ විධිමත් පුහුණුවකින් අනතුරුව. පුහුණුවකින් අනතුරුව. මනා හඬ පෞරුෂයක් ඇති. මනා හඬ පෞරුෂයක් ඇති. මනා හඬ පෞරුෂයක් ඇති. අයවලුන් තැනෙත්තන්. නිවේදක නිවේදිකාවන් සේ. නිවේදක නිවේදිකාවන් සේ. බඳවා ගනු ලැබූවත්. බඳවා ගනු ලැබූවත්. නූතනයේ. නූතනයේ. හඬ පෞරුෂයට වඩා. හඬ පෞරුෂයට වඩා. හඬ පෞරුෂයට වඩා. ඇඟෙහි හැඩ. ඔතන පොඩි රහසකුත් ඇත. ඇඟෙහි හැඩ. ඇඟෙහි හැඩ. සහ ඇඟෙහි හැඩ සහ මුඛරි බව මොනවා හරි කියන්න පුළුවන්කම තිබීම. මුඛරි බව. සුදුසුකම් කොට සලකා. සුදුසුකම් සේ සලකා.
බඳවා ගැනීම සිදුවේ. බඳවා ගැනීම සිදුවේ. එහි භයානක ප්‍රතිඵලය. එහි භයානක ප්‍රතිඵලය. ප්‍රතිඵලය කියනකොට තයන්න මහ ප්‍රාණ නෙවෙයි. පයන්න නම් මහ ප්‍රාණ තමයි. එහි භයානක ප්‍රතිඵලය. දිනෙන් දින හෙළ බසෙහි දිනෙන් දින හෙළ බසෙහි පිරිහීමය. පිරිහීමය. දිනෙන් දින හෙළ බසෙහි පිරිහීමය. මේ නූතන නිවේදක නිවේදිකාවන් පිළිබඳව විවේචනයක් තියෙනවා. ඒ විවේචනයේ තියෙනවා කියලා මගේ පුතේ ඒක ඕනාවට වඩා පැත්තට දුවන්න එපා හැමෝම ඒක පාර්ශ්වීය වෙනවා. ටිකක් ඒ විවේචනයේට අපි යොමු වෙන්න ඕනේ. මම වාට දවසක් කී කතාවක්ම නැවත වාරයක් මට කියන්න සිද්ධ වෙනවා. මොකක්ද දන්නවද ඒ කතාව? මම දවසක් මේක කිව්වා. මෙතනම ඉඳන් උගන්වනකොට මම කිව්වා ඔයාලට මතක් වෙයි. ඔය රූපවාහිනියේ නිවේදිකාවක් පච ගාලා මොකක් හරි හිතට එනවා කිය දැන් වැඩසටහනක් මෙහෙවන. ඒ වැඩසටහන මෙහෙවනකොට චිත්‍ර ඇඳලා එවලා තියෙනවා එක එක. ඒවත් බල ඒ මේවා හොඳ නරක කියනවා. එක චිත්‍රයක ඇඳලා එවලා තිබ්බා ගිරවියා. ගිරවෙද්ද ගිරවියාද දන්නේ නැහැ. නමුත් ගිරවියා කියලා හිතන්න වෙනවා මේ නිවේදිකාවට එවලා තිබ්බ නිසා. යටින් දාලා තිබ්බා ඒ දරුවා ඒ ගිරවිලිය ඇඳලා අක්කේ මේ ඔයා වගේමයි කියලා. බැරි වෙලාවත් ඔයනි චිත්‍රයක් දරුවෙක් මට ලියලා ඇඳලා එවුවා නම් මම මේක බලනවා මේක කියලා තිබ්බනම් ගිරවෙක් ඇඳලා සර් මේ ඔයා වගේමයි. මම දන්නවා මේකේ ව්‍යංගය මොකද්ද කියලා. ඒ හින්දා මම පෙන්වන්නෙත් නෑ මෙහෙම එකක් හිමින් සිරුවේ පැත්තකින් තියෙනවා. අර නිවේදිකාව මෙහෙම කළා දැන් කැමරාවට අර ගෙරවි අල්ල පෙන්නනවා. ලස්සන චිත්‍රයක් එවලා තියෙනවා. මේ මං වගේම thank you නංගි thank you කියන චිත්‍රයේ ඇඳලා එවපු එක්කෙනාට මේක පෙන්නනවා. ඒ නිවේදිකාව මට කියන්න ප්‍රබුද්ධ නිවේදිකාවක්ද එහෙම නැත්නම් අප්‍රබුද්ධ ප්‍රබුද්ධ භාවයෙන් තොර තැනද? ඇහුනේ? ප්‍රබුද්ධ භාවයෙන් තොර තැන. තොරයි. අප්‍රබුද්ධ නිවේදිකාව. අප්‍රබුද්ධ. ගිරවිය කියලා කියන්නේ ගිරවියක් කියන්නේ අර හුරු කරවන වචන කීපයක් මූණන්ට හැදිච්ච සත්ව කොටාසය. පෙත්තුපත් කෑවද? කෑව. ගිරහු එහෙමයි. එතකොට අර චිත්‍රයේ ඇඳ දරුවා ඇඳලා එව්වේ උඹත් හරියට හුරු කරපු වචන දෙකක් පච ගන්න පුළුවන්කම තියෙන තැනැත්තියක් කියන